අයිබෝන් කර්මාන්ත විදුලි කාර්මික ශිල්පය පාඨමාලාවේ දැන් අපි ඉතින් කරපු පාඩමේදී අවසාන භාගයේදී අපි සාකච්ඡා කරපු රෝටරි වේගය සම්බන්ධ රෝටරි වේගයට අපි පාවිච්චි කරන්නේ NS කියන සූත්‍රයේ. එතකොට ඒ සූත්‍රයේ ද්‍රව ගාන හතරක් විදියටත් අපි පාවිච්චි කරපු මොටරේ සංඛ්‍යාතයේ 50 හර්ට්ස් විදියටත් සැලකුවොත් ඒකේ වේගය 1500යි rpm විදියට ලැබෙනවා. දැන් එතනින් අපි මේ මොටරේ පාඩම මතකට නතර කරනවා. ඊළඟට අපි මීට ඊටින් ඉගෙනගත්ත පාඩම් වල මතක් කිරීමකට අපි 2019 දෙසැම්බර් විභාගයට තිබ්බ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පොඩ්ඩක් සලකා බලමු. මොකද කරුණු අමතක වී කියන විශ්වාසය මත එය ඔයාලට මතක් කර දීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත් කරනවා. දැන් මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගත්තාම දැන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අර පේනවා ඇති පළවෙනි ප්‍රශ්නේ විදියට සංකේත හතරක් දක්වලා තියෙනවා. සංකේත හතරක්. ඒ සංකේත හතරෙන් විදුලි පරිපථයක විචල්්‍ය ප්‍රතිරෝධයේ සංකේතය වනුයේ. දැන් එන සංකේතය දක්වලා තියෙනවා. ඔයාලට මේ සංකේත දිහා බැලුවාම දැන් මේකෙදි විචල්්‍ය ප්‍රතිරෝධය. දැන් මේකෙදි විචල්්‍ය බව පෙන්වන්න පළවෙනි පිළිතුර විදියට දීලා තියෙන්නේ ප්‍රතිරෝධයක් ඇඳලා මේ විදියට ඇරෝ එකක් එකේ අරස් මැදින් පෙන්වලා තියෙනවා. ඊළඟ පිළිතුර විදියට නිකම් ප්‍රතිරෝධයක් පමණක් පෙන්වලා තියෙනවා. ඊළඟට ප්‍රේරකයක් පෙන්වලා තියෙනවා. ඒකෙත් අර ඇරෝ එකක් පෙන්වලා තියෙනවා. ඊළඟට දාරිද්‍රකයක් පෙන්වලා තියෙනවා. ඒකෙත් ඇරෝ එකක් පෙන්වලා තියෙනවා. විචල්්‍ය බව ඕනම උපාංගයක පෙන්වන්න ජාත්‍යන්තරව පාවිච්චි කරන සංකේතවල ඔය ඊතලයක් යොදලා තියෙන එකෙන් අදහස් කරන්නේ ඇරෝ එකෙන් අදහස් කරන්නේ විචල්්‍ය. එතකොට දැන් ඕකේ විචල්්‍ය ප්‍රතිරෝධය වෙන්නේ කුමක්ද? පළවෙනි පිළිතුර විචල්්‍ය ප්‍රතිරෝධයේ බව හඳුනා ගන්න. එතකොට විචල්්‍ය ප්‍රතිරෝධයට අනිත් පිළිතුරු අදාළ වෙන්නේ පළවෙනි මේ පිළිතුර තමයි විචල්්‍ය ප්‍රතිරෝධයට නිවැරදි පිළිතුර වෙන්නේ. දැන් දෙවෙනි ප්‍රශ්නේ අපි පොඩ්ඩක් බලමු. පළවෙනි ප්‍රශ්නේ පස්සේ දෙවෙනි ප්‍රශ්නේ විදුලියක් ඉන්න හෙල්මට් එකක් දාලා ඊළඟට හෙල්මට් එකක් දාලා තියෙනවා. ඊළඟට හැඳුනුම් තේමා හතරක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ හතර දිහා බැලුවොත් එහෙම ඒ කිනම් ආරක්ෂිත සංඥා වර්ගයකට අයත් වේද කියලා අහනවා. එකක් තහනම් බව, අවදානම් බව, නියෝග කරන බව, තොරතුරු ලබා දෙන බව. දැන් මේ ආරක්ෂිත සංඥාවක දැන් මේ වගේ හෙල්මට් එකක් දාලා තියෙන එක හුඟක් වෙලාවට හෙල්මට් පළඳින්නේ කොහෙද? උස්කොඩ් නැගිල්ලක උඩින් වැඩ කරන පහලින් ඉන්න අය හෙල්මට් පළඳිනවා. ඊළඟ ටනල් එකක් ඇතුලේ පළඳිනවා. කර්මාන්තශාලාවක නම් මොනවා හරි මේ ලිසා වැටීමකින් හෝ ආරක්ෂා වෙන්න පාවිච්චි කර. එතකොට දැන් මේ පිළිතුරු සලකලා බැලුවොත් එහෙම මේ ආරක්ෂක තහනම් බව ඊළඟට දැන් මේ ඊළඟට අවදානම් බව. එතකොට මේ හෙල්මට් එකක් දාලා තියෙන එකෙන් අදහස් කරන්නේ දැන් මොකක් හරි ටනල් එකක් නම් උඩින් ගල් කැට වැටෙන්න පුළුවන්. ඒ වගේ අවදානමක් තියෙන්න පුළුවන්. අවදානම් බව, නියෝග කරන බව. දැන් සාමාන්‍ය ආරක්ෂිත සංඥාවකින් අපිට නියෝග කරනවා කියලා කලකන්න බෑ. ඊළඟට හතරවෙනි පිළිතුර තොරතුරු ලබා දෙන බව. ඇත්තටම මේ පිළිතුරු හතරෙන් ඔයාලට පැහැදිලි වෙනවා
අවදානම් බව කියන පිළිතුර. මොකද හෙල්මට් එකක් පළනින්නේ අවදානමක් පවතිනවා. දැන් ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තුන්වෙනි ප්‍රශ්නේ අපි බැලුවොත් එහෙම තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රතිරෝධ ශ්‍රේණිගතව සම්බන්ධ කළ විට සමක ප්‍රතිරෝධය. මේකේ පිළිතුරු විදියට දීලා තියෙන ශ්‍රේණිගතව සම්බන්ධ කරොත් එහෙම එකින් එක ශ්‍රේණිගත වෙනවා. ශ්‍රේණිගත වෙනකොට මොකද වෙන්නේ? අපි ඕම් 10 ප්‍රතිරෝධ 3ක් ශ්‍රේණිගත කරොත් සමක ප්‍රතිරෝධය ඕම් 30ක් බව දන්න. එතකොට ප්‍රතිරෝධය වැඩි වෙනකොට මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරනකොට සමක ප්‍රතිරෝධය මොකද වෙන්නේ? වැඩි වෙයි, අඩු වෙයි, ශූන්‍ය වෙයි, වෙනස් නොවේ. එතකොට පිළිතුර අපිට ඉවත් කරන්න පුළුවන්. වෙනස් නොවේ කියන එක ඉවත් කරන්න පුළුවන්. වෙනසක් වෙන්නේ නැහැ කියන එකත්. ශූන්‍ය වෙයි. බිඳුව වෙන්න බෑනේ කොහොමද? ඊළඟට අඩු වෙයි. අඩුවීමක් නෙවෙයි. තමාන්තරගතව සම්බන්ධ කරොත් මෙතෙන්දී අපිට අඩුවීමක් එනවා. ශ්‍රේණිගත නිසා පිළිතුර විදියට අපිට පළවෙනි පිළිතුර බාර ගන්න වෙනවා වැඩි වේ කියන එක. ඒක අපිට මේවා කරන්න පුළුවන්. ඊළඟට අපි හතරවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම හතරවෙනි ප්‍රශ්නේ ඒ ප්‍රමාණයේ වියලි කෝෂයක විවෘත පරිපථ වෝල්ටීයතා අගය වනුයේ ඩබල් A බැටරියක වියලි කෝෂයක වෝල්ටීයතාවයේ සාමාන්‍ය පෙන්ටෝච් බැටරියක් ගත්තොත් ඒ බැටරියක වෝල්ටේජ් එක 1.2යි කියලා සඳහන් කරලා තියෙන 1.2 වෙන්නේ නිකල් කැඩ්මියම් ආශ්‍රිත කෝෂවල. ඊළඟට 1.5. අන්න ඒක තමයි නිවෘත්ති පිළිතුර. මොකද අනිත් පිළිතුරු බැලුවොත් එimhe වෝල්ට් දෙකක්. වෝල්ට් දෙකක් වෙන්නේ මෝටර රථවල පාවිච්චි කරන ලෙඩ් ඇකියුමුලේටර් EM කෝෂවල සංචායක. 2.5 කියන පිළිතුර බාර ගන්න බෑ. මොකද හේතුව එවැනි බැටරි 2.5ක් ලැබෙනව නැහැ. ඒතකොට නිවෘත්ති පිළිතුර වෙන්නේ 1.5. පස්වෙනි ප්‍රශ්නේ බැලුවොත් එහෙම පස්වෙනි ප්‍රශ්නේ ඔය ගාව පේපර් එක ඇති කියලා හිතනවා. මේ පේපර් එක බලන්න. දැන් පස්වෙනි ප්‍රශ්නේ රේඛීය දිගක් මැනීම සඳහා භාවිත කරන මිනුම් උපකරණය වනුයේ රේඛීය රේඛාමය දිගක්මයි වාහනේ කෝදුව වර්නියර් කැලිපරේ මුළු මට්ටම මයික්‍රෝමීටරය. අපි එකින් එක ගම මයික්‍රෝමීටරේ අවසානයක බලමු. මයික්‍රෝමීටරෙන් ඉතා සියුම් මොකක් හරි තන්නායකයක ඉතා කුඩා විස්කම්බයමයි. ඒකෙන් කවදාවත් දිගක්මයි ඉන්නේ. මුළු මට්ටමින් කරන්නේ ඔය දන්නවා ඇති. මේ අංශ කණුවට තියෙන්නේ මුළු මට්ටමක්. ඒකෙන් හරියට කෝණේ තියනවාද කියලා බලාගන්න. වර්නියර් කැලිපරෙන් ඉතා සියුම් විස්කම්බයක් මයින්ඩ් පාවිච්චි කරන්න පුළුවන්. වාහනේ කෝදුව. එතකොට ඉතාමත්ම පැහැදිලිවම පේනවා රේඛීය දිගක් මයින්ඩ් වාහනේ කෝදුව තමයි ගන්න අවශ්‍ය වෙන්නේ. අපි 7 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම 7 වෙනි ප්‍රශ්නේ ධාරිත්‍රිකයක ධාරිතාවය මයිනු ඒකකයේ වනුයේ වෝල්ට්. ඒක වැරදි. වෝල්ට් මයින්නේ වෝල්ටීයතාවය. ෆැරඩ්. දෙවෙනි පිළිතුර නිවැරදි බව පේනවා ෆැරඩ් ධාරිතාව මයින්නේ. තුන්වෙනි පිළිතුර හෙන්රි කියලා දීලා තියෙනවා. හෙන්රි මේ පෙරතාව මයින්නේ එකකේ. හර්ට්ස් සංඛ්‍යාත මයින්නේ එකකේ. හතරවෙනි පිළිතුර. ඒකින්ද ඊටමත් පැහැදිලිව පේනවා දෙවෙනි පිළිතුර ෆැරඩ් කියන පිළිතුර නිවැරදි බව. මේ 7 වෙනි ප්‍රශ්නෙන් අපි ගත්තොත් එහෙම 8 වෙනි ප්‍රශ්නේ විදිහට අහලා තියෙන්නේ කිලෝ වොට් නිරූපණය කරනු ලබන සංකේතය වනුයේ kW k ohms kV ka. k කියන්නේ කිලෝ ඇම්පියර්. අවසාන පිළිතුර කිලෝ ඇම්පියර්. එතකොට කිලෝ ඇම්පියර්. ඊළඟට කිලෝ වෝල්ට් kV කියන්නේ k ohms කියන්නේ කිලෝ ohms kW කියන්නේ කිලෝ වෝල්ට්. ඒක තමයි පළවෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. 9 වෙනි ප්‍රශ්නේ මෙගා ඕම් නිරූපණය කරන සංකේතය M capital M ohm දෙක capital M W
3 capital M hertz 4 microohms. එතකොට microohms කියන්නේ ඉතා කුඩා එකක මයින් එක අවසානයේ ඉඳලා බැලුවොත් megohm කියන්නේ මොකද්ද? megahertz කියන්නේ සංඛ්‍යාත මයින් එකක megawatt megawatt MW කියන්නේ megawatt. එතකොට mega ohm කියන්නේ පළවෙනි පිළිතුර තමයි ඒත් නිවැරදි වෙන්නේ. මොකද ohm mega ohm කියන එක පළවෙනි පිළිතුරෙන් තමයි පෙන්නලා තියෙන්නේ. ඊළඟට 10 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු. 10 වෙනි ප්‍රශ්නේ අතරමැදි වහරුවක් අග්‍ර 2කින් යුක්තේ අග්‍ර 3කින් යුක්තේ අග්‍ර 4කින් යුක්තේ අග්‍ර 5කින් යුක්තේ. එතකොට තම පැහැදිලි අතරමැදි ඉන්ටර්මීඩියට් ස්විච් එක ගැන ඔය කියන්නේ ඒකේ 4ක් තියෙනවා. එතකොට ඒකයි නිවැරදි පිළිතුර. එතකොට අදට අපි ප්‍රශ්න සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 30ක් තියෙනවා. 30න් 10ක් අපි සාකච්ඡා කරා. ඊළඟ දවසේ අපි හම්බෙමු. ආයුබෝවන්.